පින්වත්නි අපගේ ආරාධනාව පරිදි මෙම ධර්ම මණ්ඩපයට වැඩම වාදල ආරණ්‍ය වාසී පූජ්‍ය ධම්මානන්ද හිමිපාණන් වහන්සේට ඊතා ගෞරවයෙන් දෑත්වත්ය පූජා කර අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්ම දේශනාව පවත්වන ලෙස ඊතා ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. साधु 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 नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादियामि पानातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमा दट्टाना वेरमणि सिक्खापदं समादियामि रामेरे मज्जपमादट्टाना वेरमणि सिक्खापदं समादियामि समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं वदन्ता धम्मश्रवण कालो अयं वदन्ता धम्मश्रवण कालो अयं
වදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මා ගිය සතියේ ඔබලාට දේශනා කළ සතර අපාවල සම්බන්ධව එයින් කොටසක් වන තුන්වෙනි කොටස වශයෙන් අද ඔබලාට මම දේශනා කරනවා. පින්වත්නි, සතර අපා ගැන කතා කිරීමේදී මම දේශනා කළා භයානක නිරේවල් 8ක්ද ඒ කොටස් වශයෙන් කොටස් 136ක් 6කට බෙදෙන ආකාරය. ඒ වගේම ප්‍රේත ලෝක, අසුර ලෝක ආදී තව අපායවල රාශියක් තිබෙන බව ඔබට මා මීට පෙර දේශනා දෙකේදීම පහදා දුන්න මතක ඇති. හැබැයි පින්වත්නි, අපට මේ අපගේ ඇසට භයානක අපා එකක්වත් පේන්නේ නැහැ. 136ක් මහා නිරේවල්ද, ප්‍රේත ලෝක, අසුර ලෝක ආදී මේවද අපායවලද අපේ මසසට ඇස් දෙකට පේන්නේ නැහැ. දිවසට පමණක් එය පෙනෙනවා. තවද සමහරක් අයට යම් යම් අවස්ථාවල ප්‍රේතයන් මුණ ගැසී කතා කරපු බව සඳහන් වෙනවා. දිවස්ලාභී මහා රහතුන් වහන්සේලාට ඒ අධිෂ්ඨාන බලයෙන්, ඉර්ධි බලයෙන් මේ සියලුම ලෝක බලාගත හැකි වෙනවා, බලාගන්නට පුළුවන් වෙනවා. ඒවාට වැඩම කරලා ඒ ප්‍රේතයන්, නිරසත්වයන්, අසුරයන් සමග කතා කිරීමේ මහා බලයක්, හැකියාවක් තිබෙන බව සඳහන් වෙනවා. ඔබලට හිතේවි මෙහෙම ලෝක අපා තියෙනවාද කියා. හිතනවා ඇත. ඔබලට එහෙම සැක පහළ වෙනවත් ඇත. පෙරත් තථාගතයන් වහන්සේගේ කාලේ එසේ සැක තිබුණ අය අනන්ත අප්‍රමාණ සිටියා. තථාගතයන් වහන්සේගෙන් ඒ ගැන ඇවිල්ලා ප්‍රශ්න කරපු, සාකච්ඡා කරපු අය සිටියා. ඔබ පොඩ්ඩක් සිතා බලන්න. ප්‍රේතයන් වශී වුණ, ශරීරයට බැහැගත් මිනිසුන්ගේ ශරීරවලට ඇතිල්ලුන මිනිස්සු ගැන ඔබලා දැකලා ඇති. ඒ අයට කොපමණක් මේ අමනුෂ්‍යෝ හිරිහැර කරනවාද කියන එකත් ඔබලා හොඳට අසලා ඇත, දැකලත්
ඇත. ඒ නොපෙනෙන ලෝකේ പ്രേත ලෝකයයි. ඒ අය යම් යම් පුද්ගලයන්ගේ ශරීර වලට ආරූඪ වෙනවා. ශරීර වල තමන්ගේ නිවහන කරගන්න ප්‍රේතයොත් ඉන්නවා. එතකොට පින්වත්නි, මෙසේ පව් කරල පංච දුෂ්චරිතවල හැසිරිලා මනුස්ස ලෝකයේ සිටියදී අනුන්ගේ දේ සොරකම් කරලා ආදී සියලු දේ කරලා මේ භයානක අපායවල වල, නිරේවල් වල සහ ප්‍රේත ලෝකවල තිරිසන් ලෝකවල ඉපදෙන කට්ටිය අනන්ත අපමානයි. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ පෙරේත ලෝකවල, නිරේවල් වල සත්තු, නිරසත්තු මිනිස්සෝ මෙහි මිය පරලෝ ගිහිල්ලා එහි වැටුනම විඳින දුක. එහි වැටෙන්ට පෙර ආතුව අපි මේ ලෝකයේදීම අනන්ත අපමාන වැරදි කරොත් අපට දුක් විඳින්න සිද්ධ වෙනවා. තථාගතයන් වහන්සේ එක අවස්ථාවක දේශනා කරනවා, පොඩි ගල් කැටයක් අතට අරගෙන මානෙනි, මේ ගල් කැටයේද ලොකු මහමේර පර්වතයේද කියලා. භික්ෂුන් වහන්සේලා දේශනා කරනවා, කියා සිටිනවා, බුදු පියාණන් වහන්සේ, තථාගතයන් වහන්සේ, තථාගත පියාණන් වහන්සේගේ අතේ තියෙන, දැහැතේ තිබෙන ඔය චූටි ගල් කැටය මහමේර පර්වතේ අහලකටවත් සම කරන්න බෑ. ඔය ගල් කැටය මහ පොළොවේ වැලි ඇටයක් විතර කියලා. මහමේර පර්වතයේ මහ පොළොවටත් වැඩි කියලා භික්ෂුන් වහන්සේලා කියා සිටිනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, අපායේ දුක මම ඔබලාට කෙටියෙන් දේශනා කරන්නම් කියලා තවත් උදාහරණයක්. මම ඔබලාට පෙර ආතුව උදාහරණ රාශියක් දේශනා කරා. යම් කිසි පුද්ගලයෙක් නරක වැඩ කරලා, සොරකම් කරලා හෝ මොනවා හරි දුරාචාර වැඩක් කරලා රාජ පුරුෂෝ විසින් අල්ලාගෙන ගිහිල්ලා රාජ දඬුවම් දෙන්න රජුරෝ ළඟට යොමු කරනවා. රජුරෝ ළඟට යොමු කරපුවාම රජුරෝ අන කරනවා, මේ පුද්ගලයා උලේ තියන්න දසවද කියලා බලලා අහලා තියෙනවනේ. දසවද දෙනවා රජුරුවන්ගේ දසවද කියලා. එයින් එකක් තමයි උලේ තියෙනවා කියන්නේ. යකඩකින් ඕ වේවා, සබි ශක්තිය ඇති අරටුලියකින් ඕ වේවා, පිට්ටනිය උලක් හදලා, තියුණු උලක් හදලා පිට්ටනියකෝ එලිමහන් තැනක සිටවලා ඒ උල් කරපු උලේ ඉඳගස්සවනවා, අත් කකුල් බැඳලා. කොයි වෙලාවෙ හෝ මේ පුද්ගලයා කවදා හෝ ඒ උලේ බැහැල මිය පරලෝ යනවා. එසේ උලේ තිබ්බ පුද්ගලයාට
ඒ උලේ තියලා විතරක් නිකන් ඉන්නේ නැහැ. තවත් වද දෙනවා. කස පාරවල් ගහනවා. රජුරු අණ කරනවා මේ පුද්ගලයාට උදේට කස පාරවල් 100ක් ගහන්න කියලා. කසෙන් ගහනකොට හැම ගැලවිලා කසේට එනවා කියලා ඔබ අහලා ඇති. එනම් වදකයෝ විසින් කස පාරවල් 100ක් ගහනවා. අමාත්‍යොන්ට කැඳවල අහනවා අර උලේ තිබ්බ කසපාරවල් ගහපු මිනිස්සයාගේ තත්ත්වය මොකද කියලා. කියනවා රජුරුවනේ ඒ පුද්ගලයා එසේම තවම ඉන්නවා කියලා. රජුරුව අණ කරනවා දවල්ටත් කසපාරවල් 100ක් ඒ පුද්ගලයාට ගහන්න කියලා. වදකයෝ විසින් දවල්ටත් කසපාරවල් 100ක් ගහනවා. හවසට රජුරු අහනවා අර පුද්ගලයා යහපත්ව ඉන්නවද කියලා. තවත් මිය පරලෝක ගිහිල්ලා නෑ රජතුමනි, තවත් ජීවත් වෙනවා කියලා. මේ මිනිස්සයාට හවසටත් කසපාරවල් 100ක් ගහනවා. දැන් දවසකට කසපාරවල් 300ක් ගහලා. ඔබලා නිකන් හිතාගන්න. ඔබලට වේවැලකින් එකපාරක් ගැහුවොත් ඇඳුම් ගලවල කෙසේ වේදනාවක් සිද්ධ වෙයිද කියලා. එහෙනම් අර වගේ වදකයෝ විසින් හිතක් පපුවක් නැති වදකයෝ විසින් පාරවල් 100ක් 300ක් දවසට ගහලා මේ පුද්ගලයා මැරිලා යනවා. ඒකේ උදාහරණයක් වශයෙන් තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ගල් කටයක් අරගෙන. මහණෙනි, ඔය පුද්ගලයා කසපාරවල් 300ක් කාලා උලේ තියලා විඳපු දුක මම හරියට මේ අතට අරගෙන ඉන්න චූටි ගල් කැටයක් විතර. මේ චූටි ගල් කැටයක් විතර ওই මිනිස්සයා විඳපු දුක මේ කසපාරවල් 300ක් වැඩිලා උලේ ඉඳලා මේ පරලෝ යනකොට. ওই මිනිස්සයා මිය පරලෝ ගිහින් සතර අපායේ වැටුනොත් මහමේර පර්වතයට වැඩිය දුක් විඳින්න සිද්ධ වෙනවා කියලා දේශනා කරනවා. එහෙනම් අපි සිතාගන්ත අපායට වැටුනොත් විඳින්න වෙන දුක මේ උදාහරණ වලින්. ඒ වගේම මම ඔබලාට දේශනා කරනවා විපමණ කාලයක් දේශනා කරා දේශනාවලදී නොපෙනෙන අපායවල් ගැන. මම දේශනා කරනවා පෙනෙන අපාය ගැන. ඔබ සිතුවාද ඔබගේ පෙනෙන අපාය ගැන? මොකක්ද මේ පෙනෙන අපාය? සියලු අපායවල වලින් අපට 136ත් പ്രേත ලෝක, අසුර ලෝක, නිරේවල් මේවා පේන්නේ නැහැනේ. එහෙනම් පේන අපාය මොකද්ද? එහෙනම් අපායෙන් එකක් තමයි අඩුම දුක් විඳින එකක් තමයි තිරිසංගත ලෝකය. තිරිසංගත ලෝකේ. කවුද මේ තිරිසංගත ලෝකේ? බල්ලෝ, හරක්, ඌරන්, අලියෝ, කොටියෝ, ව්‍යාග්‍රයෝ, කුකුල්ලු, පූසෝ, අසූචි වලවල් වල පණුවෝ, කුරුල්ලෝ, නයි පොළොංගු, මාළුවෝ, කැනහිල්ලු, මහ පොළොව යට හාරන් ඉන්න පණුවෝ, අසූචි වලවල් වල පණුවෝ, මේ ඔක්කොම තිරිසංගත ලෝකේ, තිරිසං අපාය. මේ තිරිසංගත සත්තු මේ අපට ඇස්වලට පේන තිරිසන් ලෝකේ අපට ඇස්වලට පේනවා.
කවුද කැමති බල්ලෙක් වෙන්න? කවුද කැමති ඌරෙක් වෙන්න? කිසි කෙනෙක් කැමති නැහැ. එහෙනම් ඔබලා හොඳට දැකලා ඇතිනේ මේ අය කැලෑවේ ඉපදිලා කැලෑවෙම හැදිලා වැඩිලා වියලි රොඩු කන, වියලි දඬු කන, වියලි පිදුරු කන, අමු තනකොළ බුදින, අමු තනකොළ කන, ජරා ගොඩවල් වල තියෙන දේවල් අහිඳගෙන කන, කැලෑවෙම ජීවත් වෙන, වනාන්තරයේ ජීවත් වෙන, ගස් යට ජීවත් වෙන, ගුහාවල් වල ජීවත් වෙන, අගු පිල් වල ජීවත් වෙන සත්‍යෝ ඔබ දැකලා ඇත. එසේනම් හරක්, ගෝන්නු, මුවෝ ආදී මේ සත්තු මනුස්ස ලෝකයේ සිටියදී මනුස්ස ලෝකයේ ජීවත් වෙලා සිටපු අයයි මේ පින්වත්. මේ අයට මෙසේ වුණේ ඇයි? මනුස්ස ලෝකයේ හිටියදී හොඳට බත් උයාගෙන කාපු, හොඳට රාමීර කාපු, වෛවාරණ ඇඳුම් ඇඳපු, වෛවාරණ වූ යාන වාහන වල ගිය අය, තට්ටු දෙකේ තුනේ බංගලාවල නිවාසවල හිටපු අය, ඒසී කාමරවල හිටපු අය, විවිධ ආකාරයෙන් සතුටු වුණ අය, මහා තරාතිරම් ලබාගෙන ජීවත් වුණ අය, දිසාපතිලා වෙන්න පුළුවන්, ගුරුවරු වෙන්න පුළුවන්, දොස්තරවරු වෙන්න පුළුවන්, ඉංජිනේරුවරු වෙන්න පුළුවන්, මන්ත්‍රීවරු, ඇමතිවරු වෙන්න පුළුවන්, ජනාධිපතිලා වෙන්න පුළුවන්. මේ සියල්ලම මනුස්ස ලෝකයේ ඉඳද්දී ජරා වැඩ කරලා, සත්තු මරලා, සොරකම් කරලා, දුරාචාරයේ ඉදිලා, බුරු කියලා, කේලම් කියලා, පරුසබස් කියලා, මත්වෙන දේ විකුණලා, මත්වෙන දේ දීලා, වැරදි විදිහට ව්‍යාපාර කරලා, කල යුතු යුතුයකම් නොකර ෂේවුන දුක් ඇති අපා නිරේ උපදුනා තිරිසන් ලෝකේ. ඒක කොටසක්. තව ඔබලා දැකලා ඇති අසූචි ගඳ සුවඳ කර කර දැන් කන්ට ලැබේවා කියලා අසූචි ගඳ සුවඳ කර කර ඉව කර කර අසූචිම කන, අගු පිල්වල බුදියා ගන්න, අසූචිම රස කර කර කන, පිදුරු ගොඩවල් වල බුදියා ගන්න, අගු පිල්වල බුදියා ගන්න, ගස් යට බුදියා ගන්න, ගුහාවල් වල බුදියා ගන්න, දිවා රාත්‍රී දෙකේ වෛරයෙන් කෝධයෙන් කෑ ගහමින් ඇවිදිනවා සත්තු බලා දැකලා ඇත. බල්ලෝ, සුනකයෝ, කුකුලෝ, ඌරෝ ඔබලා දැකලා ඇත. එහෙනම් මේ අය මනුස්ස ලෝකයේ ජීවත් වෙලා හිටපු අය. මනුස්ස ලෝකයේ බොහොම සැපවින්ද අය. උයාගෙන බත් කාපු අය, උයාන රොටි කාපු අය, හැම් බේකන් කාපු අය, බංගලාවල් වල හිටපු අය, විවිධාකාර විදියට සැප විඳපු අය, වෛවාරණ ඇඳුම් ඇඳපු අය, දිසාපතිවරු, ගුරුවරු, රාජ්‍ය ආයතනවල රජවරු, මන්ත්‍රී ඇමතුවරු, දොස්තරවරු,
ආදී පුද්ගලයෝද විවිධ ව්‍යාපාර කරලා හිටපු අයද මනුස්ස ලෝකයේදී ජරා වැඩ කරලා පංච දුස්චරිතවල හැසිරිලා අනුන්ට වෛර කෝධ කරලා ශප නැති දුක් ඇති මහා සතර අපායේ වැටුණා පින්වත්. තව කොටසක් ඔබලා දැකලා ඇති අසූචි වලේම ගවර වලේම ඉපදිලා අසූචිම කාලා අසූචිම බුදල අසූචිම බීල අසූචි ගොඩේම වැතිරලා අසූචිම නිවහන කරගෙන අසූචිම ගුහේ කරගෙන අසූචියේම මිය පරලෝ යන කොටසක් ඔබලා දැකලා ඇති. අසූචි ගොඩවල් වල ඉන්න පණුව ඔබලා දැකලා ඇති. නිලමැස්සෝ පණුව දැකලා ඇති. එහෙනම් ඔය අයත් මනුස්ස ලෝකේ හිටපු අය, මනුස්ස ලෝකේ හොඳට උයා පිසාගෙන කාපු අය, හොඳට තට්ටු නිවාසවල ගෙවල් වල හිටපු අය, හොඳට සැප විඳපු අය, හොඳට නාල කාල බීල හිටපු අය. ඒ අයත් රජේ හෝ පුද්ගලිකව ආයතනවල වැඩ කරපු අය, ව්‍යාපාර විශාල ව්‍යාපාර කරපු අය, මන්ත්‍රී ඇමතුරු වෙන්න පුළුවන්. ඒ අයත් මනුස්ස ලෝකේ ඉඳද්දී තථාගතයන් වහන්සේ කරන්ට එපා කියපු දේ කරලා අසූචි වලේ වැටෙන්න, අසූචි කන්ට අසූචි වලේ වැටෙන්න සිද්ධ වුණා. එහෙනම් ඔබලා තව දැකලා ඇති කුණු ගොඩේම ඉපදුන, කුණුණු තැන්වලම ඉපදුන, කුණුණු මඩේම ඉපදුන, කුණු ගොඩේම ඉපදුන, කුණුණු මස්, ජරා මස්, කුණුණ ගොඩවල් වල ඉපදුන, කුණුම කන, කුණුම බුදින, කුණුම ආහාර කරන ගත්තා වූ, කුණුම නිවහන කරගත්තා වූ, කුණු ගොඩවල්ම නිවහන කරගත්තා වූ අය ඔබ දැකලා ඇති. ඔබලා දැකලා ඇති ඒ ගොඩේම ඉන්න කුමී වර්ග, සත්තු වර්ග, පණුව වර්ග, විවිධ ආකාරයේ සත්තු ඔබලා දැකලා ඇති. එහෙනම් ඒ අයත් මනුස්ස ලෝකේ ඉපදුනායි. මනුස්ස ලෝකේ ඉපදිලා උයාගෙන පිසාගෙන කාපු අය, සැප වින්දාය, ගෙවල් දොරවල් තිබ්බාය, තට්ටු නිවාස තිබ්බාය, රස මිහිර කාපු අය, සල්ලි මිල මුදල් හොයපු අය, ගෙවල් දොරවල් හදාගත්ත අය, රාජ්‍ය තන්ත්‍ර රාජකාරී කරපු අය, පුද්ගලික ආයතන රාජකාරී කරපු අය, බොහොම භෞගෝලික සම්පත් තිබුණ අය, මන්ත්‍රී ඇමතුරු වෙන්න ඇති, ගුරුවරු වෙන්න ඇති. මේ සියලු දෙනා මනුස්ස ලෝකේ ඉඳද්දී පංච දුස්චරිතවල හැසිරීලා නරක දේ කරලා, පගා ගහලා, අනුන්ට හිංසා පීඩා කරලා, තමන්ට යුතු රාජකාරී නොකර නරක දේ කරලා සැපෙන් සෙවුන, සැප නැති සතර අපායේ තිරජානගත ලෝකේ ඉපදුණා. තවත් ඔබලා දැකලා ඇති අඳුරේම ඉපදෙන, අඳුරේම ජීවත් වෙන, අඳුරේම ජරාව කාලා අඳුරේම ජීවත් වෙන කිසි සැපතක් නැති කොටසක්. ඔබලා දැකලා ඇති පොළවේ යට ඉන්න පණුව, ගැඩවිල්ලු ආදී සත්තු. ඒ වගේම ඔබලා දැකලා ඇති වතුරේම ජීවත් වෙන, වතුරේම ආහාර සපයා ගන්න, වතුරේම නිවහන කරගත්, වතුරේම ජීවත් වෙන, වතුරේම මිය පරලෝ යන සත්තුත් ඔබලා දැකලා ඇති. මේ සත්තුත් මනුස්ස ලෝකේ ඉඳද්දී, මනුස්ස ලෝකේ ඉඳලා බොහොම සැප විඳලා සැප විඳපු අය. ගෙවල් දොරවල් හදාගෙන, දූ දරුවෝ හදාගෙන, භාර්යාව අරගෙන, ස්වාමියෝ අරගෙන, යාන වාහන අරගෙන, තට්ටු නිවාස හදාගෙන, ඉඩකඩම් අරගෙන,
රාජ්‍ය හෝ පුද්ගලික ආයතන රාජකාරී කරගෙන මේ වගේ මනුස්ස ලෝකේ සැප විඳපු මනුස්ස ලෝකේ ජීවත් වුණ පුද්ගලයෝ මනුස්ස ලෝකේ ඉඳද්දී සොරකම් කරා, සත්තු මැරුවා, සොරකම් කරා, දුරාචාරවල යෙදුණා, බොරු කිව්වා, කේලම් කිව්වා, පරුස බස් කිව්වා, ප්‍රමාදයට හේතු වෙන මත්ද්‍රව්‍ය බිව්වා, අනුන්ට දුන්නා, අනුන් දුරාචාරවල යෙදෙව්වා, පගා ගැහුවා, කලට වේලාවට වැඩ කරේ නැහැ. රාජ්‍ය දේපොළ ජනතාවගේ දේපොළ සොරකම් කරා, සංඝසතු දේපොළ සොරකම් කරා, සංඝයාට දුෂ්පැවරුවා, බුදුන්ට දුෂ්පැවරුවා, ධර්මයේ හැසිරුනේ නැහැ, බණ ඇහුවේ නැහැ, බණ අහන අයට දුෂ්පැවරුවා, දානි දෙන අයට දුෂ්පැවරුවා, පුදබිම් වලට යන අයට යන්න ඉඩ දුන්නේ නැහැ, පුදබිම් විනාශ කරා, අසාධාරණ වෙළඳාම් කරා, බොරු සාක්ෂි දුන්නා. මේ පුද්ගලයෝ මනුස්ස ලෝකෙන් සෙවෙලා ගිහිල්ලා පින්නැති මහා දුක්ඛිත දුක් ඇති ශේවණු සතර පායේ තිරසන් තිරජානගත ලෝකේ පහළ වුණා. මේ සියලු දෙනා මනුස්ස ලෝකේ ජීවත් වුණායි. පින්වත්නි, මේ අය ඔබගේ මගේ පියා වෙන්න පුළුවන්, අම්මා වෙන්න පුළුවන්, සහෝදරයා සහෝදරිය වෙන්න පුළුවන්, භාර්යාව ස්වාමියා වෙන්න පුළුවන්, අසල්වැසියා ඥාතියා වෙන්න පුළුවන්. මේ ඔක්කොම අපේ ඥාතියෝ. මනුස්ස ලෝකයේ සිටියදී අනන්ත අප්‍රමාණ දුෂ්චරිතවල ඉදිලා මිසේ භයානක අපායේ වැටෙන්න සිද්ධ වුණා. මනුස්ස ලෝකයේ සිටියදී තථාගතයන් වහන්සේ දේශනා කරපු දේ ඇසුවේ නැහැ. අසන්නේ නැතුව මනුස්ස ලෝකයේදී අනන්ත අප්‍රමාණ දුක්ඛිතපත් වෙලා මනුස්ස ලෝකයේ දී මිය පරලෝ ගිහිල්ලා භයානක විෂ වූ සතර අපායේ වැටුණා. මේ තිරිසන් ලෝකේ වැටිලා බල්ලෙක් හරකෙක් බල්ලෙක් හරකෙක් කුකුලෙක් ඌරෙක් ණයෙක් පොළගෙක් නිල මැස්සෙක් වෙලා උපදිලා මේ ලෝකෙන් එමිය පරලෝ ගිහිල්ලා එම ආත්ම බහුල ආත්ම කෝටි ගාණක් ඉපදිලා ගිහිල්ලා පව් කරලා ඊතුරු සියලු අපාවලට වැටෙන බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එයි පින්වත්, එහි නෑ පිනක් දහමක් කුසලයක්. සෑම වෙලාවකම දැවි සාගින්නේ බඩගින්නේ දැවි බයෙන් තැති ගැනීමෙන් දැවි වෛර කෝධ දේශ කරමින් ඒ අපායට වැටෙනවා, ඒ අපායට වැටෙනවා, අපායට වැටිලා ගිහිල්ලා අවීචී මහා නිරේ දක්වා යන බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඔය පරලොව ගිහිල්ලා විඳින්න වෙන දුක, මේ ලෝකේ ජීවත් වෙන කාලෙම නරක වැඩ කරන අය ඇස් පන අපිට දඬුවම් ලැබෙනවා. ඇස් පන අපිටම 4 එකක් ලැබෙන බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. තථාගතයන් වහන්සේ උදාහරණ දේශනා කරනවා. යමෙක් සොරකම් කරනවා, යමෙක් දුරාචාරයේ යෙදෙනවා, යමෙක් හොරකම් කරලා සත්තු මරලා මඳු ගහලා විදි තියලා මඳු ගහලා විනාශ කරලා සත්තු මරලා සත්ත්ව ඝාතනය කරලා මිනිස්සෙක් ඉන්නවා. නීති විරෝධී ආකාරයට මේ මිනිස්සු ආරංචි වෙලා රජ්ජුරුවන්ට ආරංචි වෙලා රටේ නීතියට ආරංචි වෙලා වදකෝ ඇවිල්ලා රජ්ජුරුව ඇවිල්ලා ওই පුද්ගලයා සතර මංහන්දියක වේවා, ගෙදරක වේවා, කැලෑවක වේවා, කොහේ සංගවිලි හිටියත් අල්ලාගෙන පිටිකර බැඳගෙන අතපය බැඳලා මාංචු දාලා වදක බෙරේ ගහගෙන රතු මල් මාලා දාලා කරට දාලා මේ පුද්ගලයා මෙහෙම කරපු පුද්ගලයෙක් කියලා කසෙන් තලතලා
අරගෙන ගිහින් දස වද දෙනවා පින්වත්. එහෙම වෙලාවට තව කෙනෙක් බලාගෙන ඉන්නවා අනිත් ගම්මාසි. බලාගෙන ඉන්නවා මේ දේ කරපු නැති පුද්ගලයා නරක වැඩ කරපු නැති පුද්ගලයා සත්තු මරපු නැති පුද්ගලයා මදු ගහලා එම්මෙන් හිවිර කරපු නැති පුද්ගලයා පැත්තක ඉඳලා හිතනවා අනේ මම නම් ඕවා කිරුවේ නෑ. අනේ මා නම් ওই දෙයකට සම්බන්ධ නෑ. අනේ මම නම් රජ්ජුරුව අරගෙන ගිහින් මට දසවද දෙන්නේ නෑ. මම ඕවට සම්බන්ධ නෑ. මං ওই පාප කර්ම කරන්නේ නෑ කියලා එයා අර පුද්ගලයා දිහා බලලා තමන්ගේ දිහා බලලා සතුටු වෙනවා. තව පුද්ගලෙක් ඉන්නවා මේ පුද්ගලයා අර වගේම සොරකම් කරලා සත්තු මරලා මදු ගහලා රටේ නීතියට ගරු කරන්නේ නැතුව වැරදි වැඩ කරලා තව පුද්ගලෙක් ඉන්නවා මේ පුද්ගලයා අල්ලන් යනවා. අනේ මමත් ඔය වැඩ කරලා තියෙනවා මටත් ඔය දසවද ලැබෙයි මටත් ඔය දසවද දෙයි මමත් අතපය බැඳගෙන වදකියෝ විසින් අරගෙන ගිහින් දඬුවම් දෙයි කියලා මේ පුද්ගලයා සංග වෙනවා පපුවේ අත ගහ ගන්නවා ඉසේ අත දහ ගන්නවා නිින්ද යන්නේ නැහැ. එහෙනම් මේ ආත්ම භවයේදීම ස්පනා පිටම ලැබෙන විඳින්න වෙන දුක් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. පව් කරන පුද්ගලයාට මේ ආත්මවි ස්පනා පිටම විඳින්න වෙනවා මේවා. පින් කරන පුද්ගලයාට මේ ස්පනා පිටම තමන්ගේ ස්පනා පිටම සතුට වෙන්න පුළුවන් වෙනවා හැකි වෙනවා. ඒ වගේ මේ කරන්නා වූ සියලුම දේවල් නරක දේවල් කරන පුද්ගලයා මේ ලෝකයේ ස්පනා පිටම තමන්ගේ ස්පනා පිටම මේ ලෝකයේදීම දඬුවම් විඳිනවා. හොඳ දේ කරන පුද්ගලයා තමන්ගේ ස්පනා පිට මේ ලෝකයේදීම සැප විඳිනවා. මේ ලෝකයේදීම සැප විඳලා පුද්ගලයා ගිහින් උතුම් සැප ඇති දිව්‍ය ලෝකයක උතුම් සැප ඇති මහා බලවත් පෝසත් පුද්ගලෙක් කියලා මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝකෙ උපදිනවා. නරක වැඩ කරපු පුද්ගලයා මේ ලෝකයේදීම දුක් විඳලා ස්පනා පිට දුක් විඳලා හිරගෙවල් වල läගලා අනුන්ගෙන් ගුටි බැට කාලා පොළු පාරවල් කාලා වෙඩි පාරවල් කාලා කැටි පොරෝ පාරවල් කාලා කඩු කිනිසි පාරවල් කාලා ගිනි වතුර දීලා ගිනි වතුර පීලා දුක් විඳින භයානක වූ ශේවුණු සතර අපාය වැටිලා අනන්ත අප්‍රමාණ දුක් විඳින බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් පින්වත්නි මේ ආත්ම භවයේදීම නරක දේ කරපු කෙනාට ස්පනා පිට පටිසන් ලැබෙනවා. ඊළඟ ආත්ම භවයේ පටිසන් ලැබෙන ප්‍රමාණය මේ ආත්මේ කරණිවට මහ පොළොවේ වැලි යටයක් විතර පටිසන් ලැබෙනවා නම් මේ පරලෝ ගිහිල්ලා නිවන් දකිනා ජාති දක්නාතුරු මහ පොළොවේ වැලි ගණන් කරලා ඉවර වෙන තරම පටිසන් ලැබෙන්න සිදු වන්නට පුළුවන්. අයි මනුස්ස ලෝකයක උප්පත්ති ලබන්නට කවර කාලයක පුළුවන් වෙයිද පින්වත්? ඒ වගේම ඔබලට මා දේශනා කරනවා ශීලවන්තෝ ගුණවන්තෝ තමන්ට වැඩි ශීලයකින් ගුණවත් වූ පුද්ගලයන්ට හිංසා පීඩා කිරීම ඔවුන්ගෙන් වැඩ ගැනීම මම පෙර දේශනාව දේශනා කරා සත්තුන්ගෙන් වැඩ ගන්න අය වැටෙන නිරේවල් වල ඒ වගේම තමන්ට සීලයෙන් ගුණයෙන් වැඩි කෙනෙකුගෙන් වැඩ ගැනීම අවීචි මහා නරක භයානක නිරේවල් වල වැටෙන්න හේතු වෙනවා. විශේෂයෙන් අද මතක තියාගන්න දායකයෝ හාමුදුරුවරුන්ගෙන් පන්සල් වලට ආපුවම කොච්චර වැඩ ගන්නවද? අහවල් වැඩේ කරලා දෙන්න. අහවල් වැඩේ කරලා දෙන්න. අර තියෙන කොස්ස මට දෙන්න. ඉදල දෙන්න හාමුදුරුනේ. අර පොත දෙන්න හාමුදුරුනේ කියන විතරක් නෙවෙයි කොච්චර හාමුදුරුන්ගෙන් වැඩ ගන්නවද? ඔබලගේ දරුවෙක් අවුරුදු 5ක වෙන්න පුළුවන් 10ක වෙන්න පුළුවන් පන්සලට ඇවිල්ලා අටසිල්
සමාදන් වෙනවා නම් ආජීවක අෂ්ටකම සීලේ සමාදන් වෙනවා නම් නමෝසත පෝසත සීලේ සමාදන් වෙනවා නම් එහෙනම් ඔබ රකින්න පන්සිල් වලට වැඩිය සීලයක් ඒ පුද්ගලයා රකින්නවා දරුවා වුණාට එහෙනම් එදා දවසේ එයා රකින්නේ ඔබට වැඩි උතුම් සීලයක්. එහෙනම් ඒ පුද්ගලයාගෙන් උනත් ඔබ වැඩක් ගන්නවා නම් ඔබට ඒක ප්‍රතිසන්දෙන්ට වෙන්න පුළුවන් පින්වත්නි භයානක විදියට. ඒ වගේ සිදුවීමක් මම ඔබලට කිටියෙන් දේශනා කරන්නම්. පින්වත්නි පෙර සිටියා දඹදිව් තලයේ කොසඹෑ නුවර උදේනී කියලා රජ කෙනෙක්. මේ උදේනී රජුරවන්ට හිටියා ප්‍රධාන අගමේෂියන් 3 දෙනෙක්. එක්කෙනෙක් තමයි ශාමාවති, එක්කෙනෙක් තමයි මාගන්දියා. ඔබලා දන්නේ නැති මාගන්දියා ගැන. අනිත් අගමේෂිය තමයි වාසුල දත්තා. මේ 3 දෙනාම ලබාගත්තේ උදේනී රජුරෝ බලහත්කාරයෙන්මයි. මේ 3 දෙනාම ඊටාම රුම්මත් තරුණයෝ 3 දෙනෙක් රාජ්‍ය බිසව අගතැනට රජුරෝ අගමේෂීන් බවට පත් කරගත්තා. ඔබ දන්නවා ඇති සාමාවතීගේ කතා පුවත. සාමාවතී කල්ප ගානක් නිරේ පැහිලා සාමාවතී සමග හිටපු අනිත් 500 කල්ප ගානක් නිරේ පැහිලා ඇවිල්ලා තමයි මනුස්ස ලෝකේ ඉපදුනේ. මාගන්දියත් එහෙමයි පින්වත්. එතකොට ඔය සාමාවතීට හිටියා කුද්දුත්තරා කියලා සේවිකාවක්. බැල මෙහෙව කරන දාසියක්. ඔය දාසිය පෙර ඉපදුන මනුස්ස ආත්ම භවයකදී තරංගකී පසේබුදු පියාණන් වහන්සේ කෙනෙක් පිණ්ඩපාතේ වඩින වෙලාවේදී ඒ පසේබුදු පියාණන් වහන්සේට ඇද කරල් කියන්නේ පින්වත්නි පසේබුදු පියාණන් වහන්සේගේ කොන්ද ටිකක් කුදු වෙලා කුදු ගහ තමයි වැඩම කරලා තියෙන්නේ. ඒ වෙලාවේ තවත් ස්ත්‍රීන් සමග හිටපු කුද්දුත්තරා පසේබුදු පියාණන් වහන්සේ වඩින්නේ මෙහෙමයි කියලා ඒ වඩින විදිය අනිත් අයට hina වෙවි පසේබුදු පියාණන් වහන්සේට පහරක් වශයෙන් ඒ වඩින ආකාරය පෙන්눔 කරා. ඒ පෙන්눔 කරපු නිසා මනුස්ස ලෝකෙන් පිරීලා ගිහිල්ලා නිරේ සතර අපායේ කල්ප ගණන් උප්පත්ති ලැබුවා. ඒ පසේබුදු පියාණන් වහන්සේටම නිග්‍රහ කරපු ඒ කාලෙම ඔහුගේ හිටියා තව යාළු ස්ත්‍රියක්. ඔය යාළු ස්ත්‍රිය ශාසනයේ මහාන වුණා. මහාන වෙලා මහා රහත් මෙහෙණියක් බවට පත් වුණා. පෙර ආත්ම භවයක ඒ රහත් මෙහෙණිය රහත් බව ලබාගෙන මේ කුද්දුත්තරා පෙර භවයක හිටපු තමන්ගේ යාළුවා බලන්ට විස්තර හොයාගෙන යනවා. යනකොට මේ කුද්දුත්තරා පෙර ආත්ම භවයක ඔය බියුටි සෙන්ටර් රූපලාවන්‍ය ආයතනයක් දාගෙන ඉඳලා තියෙනවා.
රහත් මේනිය මෙතෙන්ට වැඩියාම මේ කුද්දුත්තරාවෝ පෙර භවයේ එතන තිබුණ සෙන්ට් එකක් යම්කිසි රූපලා ඒකට අවශ්‍ය යම්කිසි පොඩි භාණ්ඩයක් මේ රහත් මේනියට කියලා ඉල්ලලා තියෙනවා. ඕක මට දෙන්න කියලා. ඒ වෙලාවේ රහත් මේනිය දිවිසින් බැලුවා මේක දුන්නොත් නුදුන්නොත් මොකද වෙන්නේ? නුදුන්නොත් මේ කුද්දුත්තරාවෝ භයානක නිරේ සතර අපායේ වැටෙනවා. දුන්නොත් මොකද වෙන්නේ කියලා බැලුවා. දුන්නොත් මේ වැඩගත් ශාපේ නිසා නිවන් දකිනා ජාති දක්නාතුරු අනුන්ගේ බැලමේවරකම් කරන්නට අනුන්ගේ කුලී වැඩ කරන්න දාසිකම් කරන්න සිද්ධ වෙනවා කියලා දැක්කා. නමුත් කුද්දුත්තරාවන්ට අනුකම්පාවෙන් යාළුවට අනුකම්පාවෙන් හිතුවා මම නොදී හිටියොත් අපායේ සතර අපායේ පැහෙනවා. දාසිකම් කරත් කමක් නැහැ. ඒකෙන් හරි බේරෙයිනේ ඒකින්ද මේවා දෙන්න ඕනේ කියලා. ඒ දුන්න ශාපයෙන් වැඩගත්තා වූ ශාපයෙන් නිවන් දකිනා ජාති දක්නාතුරු අනුන්ගේ බැලමේවරකම් කරන්න සිද්ධ වුණා, කුලී වැඩ කරන්න සිද්ධ වුණා, දාසියක් බවට පත් වෙන්න සිද්ධ වුණා. කුද්දුත්තරාවෝ පසේ බුදු පියාණන් වහන්සේට කරපු නිග්‍රහය නිසා ඒ වගේ සතර අපායේ වැටිලා දුක් විඳලා මනුස්ස ආත්ම භවයේ උප්පත්ති ලැබපු වෙලාවෙත් හුදු වෙලා උප්පත්ති ලබන්නට හේතු වුණා. එහෙනම් හිතාගන්න පින්වත් අපි කරන දේ අනුන්ට පටිසන් දෙන්නේ නැහැ. අපි අනුන්ට පටිසන් දේවා කියලා අපි බනිනවා. පරසබස් කියනවා. නමුත් අනුන්ට පටිසන් දෙන්නේ නැති බව හොඳට දැනගන්න. තමාටම තමයි තමා පසුපසම තමයි ඒ දේ තමා කරපු දේ එන්නේ. තමා කරපු ක්‍රියාවේ ප්‍රතිඵල තමාටම අත්වෙන බව හොඳින් තේරුම් ගන්න. පරුෂබස් කීම, කේලම් කීම, අනුන්ට පරුෂබස් කිව්වොත් ඔබට ඒකේ පටිසන් ලැබෙනවා. අහගෙන ඉන්න කෙනා කිව්වොත් අහගෙන ඉන්න කෙනාටත් ලැබෙනවා. එසේනම් මේ නරක දේ නොකර ජීවත් වෙන්න මානසික ගන්න. මෙසේ ජීවත් වෙලා යම් කිසි විදියකින් මේ පාපේ ගෙවල නිරවල් වල කල්ප කාලාන්තරයක් ගෙවල පින්වත්නි මනුස්ස ලෝකයක කවදා හරි අය මනුස්ස ආත්ම භවයක් ලැබුවොත් ඒ ලබන පුද්ගලයා හෝ ඒ මනුස්ස ආත්මයේ ලබන ආත්මයේදී එයා උපදින්නේ එක්කෝ රොඩි කුලයක, සඩොල් කුලයක. බලා දැකලා තිනේ එක්කෝ නීච කුලවල් වල. ලෝකයේ අද නීච කුලවල් කියලා අයින් කරන්නේ කුල බෙහෙදේ. කුල බෙහෙදේ ගැන ඔබලට වෙනම කිය යුතු වන්නේ නැත. කුල හීන කියලා කියනවා. කුල හීන කොටස් කුලයෙන් අඩු එදත් ලෝකේ පැවතියා කුලහීන තත්ත්වය අදත් ලෝකේ පවතිනවා. එහෙනම් කුලයෙන් අඩු, කුලහීනෙන් අඩු පුද්ගලයෝ බවට පත් වෙනවා. අතපය නැතිව උපදිනවා. ඇස්කන් නාසා නැතිව උපදිනවා. ශරීරයේ ශරීර විකෘතිව උපදිනවා. කන් තිබුණත් කන් නොඇසී යන්න පුළුවන්. ඇස් තිබුණත් ඇස් නොපෙනී යන්න පුළුවන්. කට තිබුණත් කතා කරන්න බැරි වෙන්න පුළුවන්. අතපය තිබුණත් කොරෙක් වෙන්න පුළුවන්. අතපය තිබුණත් අත උස්සන්න බැරි වෙන්න පුළුවන්. ශරීරයේ තිබුණත් ශරීරයේ අංග විකල වෙන්න පුළුවන්. ශරීරයේ තිබුණත් භයානක රෝග වලින් පෙරෙන පුද්ගලයෝ වෙන්න පුළුවන්. උප්පත්තේ ඉඳන් මේවා සිද්ධ වුණේ පෙර
පෙර කර කර්ම නිසාමයි. මෙතෙන් ආවේ නිකන් නෙවේ අවීචීමා නරකේ අපායවල වල සියලු අපායවල වල පැසිල මහ පොළොවේ වැලි වලටත් වැඩිය අනන්ත අප්‍රමාණ දුක් විඳලා වෙන්න පුළුවන්. අපට තේරෙන්නේ නැහැ. එසේ ඉඳලා කණ්ඩ බොණ්ඩ හම්බ කරගන්න බැරුව අනුන්ට අතපාල ජීවත් වෙලා කුලී වල බැලමේවරකම් කරලා දිවා රාත්‍රි දෙකේ නිින්දක් නොබලා දුක් විඳලා හරි හම්බ කරගන්න නැතුව සාගින්නේ සා පිපාසයේ දුක් විඳලා ඔහුට මේ ලෝකයේදීම භාර්යාවන්ගෙන් ඔහු පිරිහෙනවා. පුරුෂයන්ගෙන් ඔහු පිරිහෙනවා. දරුවන්ගෙන් ඔහු පිරිහෙනවා. රටෙන් ඔහු පිරිහෙනවා. මේ සියලු දෙයකින් භවභෝග සම්පත් වලින් ඔහු පිරිහෙනවා. නිරෝගී සම්පත්තින් ඔහු පිරිහෙනවා. මෙසේ අනන්ත අප්‍රමාණ තත්ත්වයට මනුස්ස ලෝකේ ලැබපු වෙලාවෙත් අපමණ දුක් විඳලා දිවා රාත්‍රී දෙකේ සැපතක් නැතුව මනුස්ස ලෝකේදී සැපතක් නැතුව අඟු පිල්වල ගයක් හදාගන්න බැරුව අනුන්ගෙන් බැලමේවරකම් කරලා අනුන්ගෙන් අතපාල ජීවත් වෙන්න සිද්ධ වෙලා අනුන්ට වෛර කෝධ කර කර ඉඳලා පිනක් දහමක් කරගන්න බැරුව පිනක් දහමක් කරගන්නේ නැතුව ඉඳලා නැවතත් මනුස්ස ලෝකෙන් ආපසු සතර පායට වැටෙන බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මේ ධර්ම චක්‍රයක් තථාගතයන් වහන්සේ දේශනා කරේ මේ චක්‍රය ඇතුලේ ඔබටත් මටත් කාටත් නරක වැඩ කරොත් ජීවත් වෙන්න වෙයි පින්වත්. හැබැයි දවසක් දෙකක් නොවන බවත් මා මීට පෙර දේශනා කරපු දේශනාවල නිර්වල් ගැන කිටියෙන් දේශනා කරලා තියෙනවා. මනුස්ස ලෝකෙන් පිරීලා සතර අපායේ වැටුනොත් අපට විඳින්න වෙන දුක කෙසේද කියන එක මා ඔබලට දේශනා කරලා තියෙනවා. ඒ වගේම තවත් ඔබලා පොඩ්ඩක් හිතා ගන්න. ඔබලා දැකලා ඇති බස් වලට යට වෙන ගල් පර්වත වලට යට වෙලා විවිධ දේවල් වලට යට වෙලා තැලිලා පොඩි වෙලා ඉන්න මිනිස්සුද සත්‍යෝද ඔබ අපමණ දැකලා ඇති. මේ මනුස්ස ලෝකේ ඉඳද්දී අනුන් තලා පෙළලා පොඩි කරලා පුළුව මුගුරු වලින් ගහලා තලපු අය තමයි පින්වත්. ඔබලා මරණව ඇතිනේ මඳුරුවොත් තලලා දානව ඇතිනේ මඳුරුවොත් සත්තු තලලා දානව ඇතිනේ. ඒ වගේම ඔබලට මේ මනුස්ස ලෝකෙන් සෙවෙලා සතර අපායේල උප්පත්තිය ලැබලා ඒ උප්පත්තිය ලැබන හැම ආත්ම භවයකම කාගේ හරි පුළු පාරකට ගල් පාරකට තැලිලා පොඩි වෙලා ස්වභාව ධර්මයෙන් කවුරුන් නිකිරුවොත් ගල් පර්වතයකට හෝ හදාගත්ත ගෙට හෝ යට වෙලා ගත්ත යාන වාහනයකට හෝ යට වෙලා මනුස්ස ලෝකේ ඉපදුනත් ඔබ පොඩි වෙලා යන්න වෙන්න පුළුවන්. සතර අපායේ ඉපදුනත් වෙනත් දෙකින් තැලිලා පොඩි වෙලා ගිහිල්ලා තිනා ඔබ දකින්න ඇති. එහෙනම් ඔබටත් එසේ තලල පොඩි කරලා සත්තු මැරුවොත් ඔබටත් එසේ ඒ දේ සිද්ධ වනු ඇත. ඔබ දැකලා ඇති වතුරේ ගිලිලා මැරෙන පුද්ගලයෝ. එහෙනම් එසේ වන්නේ ඔබත් පෙර ආත්ම භවයේ එසේ සතෙක් හෝ කවුරු හරි හෝ මිනිස්සෙක් හෝ වතුරේ ගිල්වල මරන්න ඇති. ඒක නිසා ඔබටත් ඒ මැරෙන කෙනාටත් ඒ ආත්ම ගණේ පව් ගෙවල් ඉවරනකම්
ඒ වතුරේ ගිලිලා තමයි මැරෙන්න සිද්ධ වෙන්නේ. සමහරක් ඔබලා දැකලා ඇති වසවිස බීලා මැරෙන අය. වසවිස බීලා වසවිස පෙවිලා මැරෙන අය. එහෙනම් ඔබත් පෙර ආත්ම භවයේ ඒ වසවිස අනුන්ට දීලා මරපු පුද්ගලයෝ බව මතක තියාගන්න. බඩේ ඉන්න දරුවගේ සිට අද ගබ්සා කරනවනේ. බඩේ ඉන්න දරුවෝ කී දෙනෙක් මරනවද? එහෙනම් ඔබටත් ඊළඟ ආත්ම බවල් වල මහ පොළේ වැලි ගණන් කරලා ඉවර වෙනකමුත් සමහර විට වසවිස පානය කරලා වසවිස පුවල තමයි ඔබටත් මැරෙන්න සිද්ධ වෙන්නේ. හොඳට මේවා මතක තියාගන්න. සමහරක්ගේ බෙල්ලට මදු වැටෙනවා දැකලා ඇතිනේ. ඔය එල්ලුම් ගහේම යවන්නේ. ඉබේම මදු වැටෙන්නේ. ඔය බල්ලොන්ගේ සත්තුන්ගේ බෙලි වලට මදු වැටෙන්නේ. ඌරොන්ගේ ඉත්තයන්ගේ බෙලි වලට මදු දාන්නේ. මදු වැටෙන්නේ ඉබේම. පෙර ආත්ම භවයේ මනුස්සෝ වෙලා ඉඳද්දී අනුන්ට මදු දාලා හිර කරපු පුද්ගලයෝ තමයි අදත් තිරිසනෙක් වෙලා හෝ කවුරු හරි හෝ මිනිස්සෙක් වෙලා හෝ බෙල්ලට මන්දක් වැටෙනවා නම් ඒක වැටෙන්නේ. ඔබලා දැකලා ඇතිනේ හිරේ කූඩුවේ ඉන්න අය, බන්ධනාගාරවල ඉන්න අය. එහෙනම් පෙර ආත්ම භවවල වල මිනිස්සු බන්ධනාගාරවලට අට කරපු අය, හිර කරපු අය, සත්තු කූඩුවල දාලා හදපු අය, කූඩුවලට හිර කරපු අය. උන්ගේ ජීවත් වීමේ අයිතිය නැති කරලා කූඩුවල හිර කරපු පුද්ගලයන්ට ඊළඟ ආත්ම භවයේ සතර අපායවල වල ඉපදිලා යම් විශේෂකින් මනුස්ස ආත්ම භවයක් ලැබුවොත් ඒ පුද්ගලයාටත් හිරේ විඩංගුවේ වැටෙන්න වෙන බව හොඳට තේරුම් ගන්න. එනම් පින්වත්නි, කරන කලට පව මීරිය මීසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ. අපි පව් කරනකොට අපට තේරෙන්නේ නැහැ. කවුරුත් අනුශාසනා උපදෙස් දුන්නත් ගානකට ගන්නෙ නැහැ. නුවැසුනා වගේ බීරි අලියෝ වගේ සිටිනවා වෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි, මනුස්ස ලෝකේ ජීවත්ව සිටියදීම විඳින්න සිද්ධ වෙනවාමයි. පෙර දේශනා කරපු ආකාරයට මනුස්ස ලෝකෙන් සෙවෙනා ගිහිල්ලා සැප නැති දුක්ඛිත ඇති මහා සතර අපායේ අනන්ත අපමාන පැහෙන්ට සිද්ධ වෙනවා පින්වත්නි. එහි ඔබගේ පිළිසරණට අම්මා කෙනෙක්වත්, පියෙක්වත්, සහෝදරයෙක්වත්, සහෝදරියක්වත්, යාළු හිත මිත්‍රයෙක්වත්, ඥාතියෙක්වත් එහි නැත පින්වත්නි. එහි ඇත්තේ දිලසන ගින්නෙන් දැවෙන්නා වූ යවුල්ගත්, යගදාගත්, පියාගත්, අමෝරාගත්, මේවාගෙන් අමෝරාගත් දිලිසෙන භයානක ශරීර ඇති නිරපල්ලෝ පමණක් බව මතක තියාගන්න. එසේනම් මේවා හොඳින් දරාගෙන, හොඳින් අසාගෙන, පින් කැමැත්තෝ, දුකට බය ඇත්තෝ, සතර අපායට බය ඇත්තෝ, ස්වර්ග මෝක්ෂ පතන්නෝ, තථාගතයන් වහන්සේ දේශනා කරපු පන්සිල් පද පහ දිවි හිමියෙන් රැකගෙන, තථාගතයන් වහන්සේ දේශනා කර සී සද්ධර්මයේ සෙවණය කරගෙන, කාලේන ධම්ම ශ්‍රවණං කාලේන ධම්ම සාකච්ඡා කියපු ආකාරයට හැකි සෑම අවස්ථාවකම පින් කරගෙන, අනුමුත් පින් දහම් වලට යොමු කරලා, කල්‍යාණ මිත්‍ර සේවනයේ උපදවාගෙන මේ මනුස්ස ආත්ම භවයේදීම කරගත යුතු උතුම් කරුණු සියල්ල රැස් කරගෙන ස්වර්ග මෝක්ෂ වල ඉපදිලා සංසාර භව කතරින් ඈතර වීමට සියලු දෙනා සිත දරාගනිත්වා, සිතා ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඉත්තාවතාච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්බදං සබ්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා
ittavata cammehi sambadam punya sambadam sabbe bhuta anumodantu sabba sampatti siddhya ittavata cammehi sambadam punya sambadam sabbe satta anumodantu sabba sampatti siddhya ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්මදේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේන නෝනාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සාදු 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 සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදමනං ඒතම් බුද්ධානුශාසනං මාමේ ධර්ම දේශනා කරලා යම් කිසි පිනක් කුසලයක් ලබා ගත්තා නම් මා හදා වැඩු මාගේ ආදරණීය දෙමව්පියෝ ඇතුළු වචනයක් හෝ උගන්වපු යහමඟට යොමු කළා වූ ධර්ම මාර්ගයට යොමු කළා වූ සියලු ගුරුවරු ඥාතීත්වෝ කල්යාණ මිත්‍රෝ ඇතුළු සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන් වීමෙන් ඊතා ඉක්මනින් සංසාර බහකතරින් ඈතර වීමට නිර්වාණ සම්පත්‍ය ලබා ගැනීමට සියලු දෙනාට මේ පින් හේතු වාසනා වේවා. මහතාසා එම මහතාගේ ස්වාමි භාර්යාව වන මහනුවර රෝහලේ සේවයේ වෛද්‍ය සේවයේ නීතු ඩී.ආර්. සිරෝමි තල්ගහගොඩ මහත්මිය සහ එම පවුලේ සියලු දෙනායි. පින්වත්නි, ධර්ම දානයේ දායකත්වය අනන්ත අපමානයි. ලෝකේ උතුම් දානය ධර්ම දානය. ධර්ම දානයක් කිරීමේ මහා ආනිසංස කල්ප 9ක් හිමි වෙන බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ලෝකයාට ඇසෙන්ට ලෝකයාගේ හිතසුව පිණිස අනුකම්පාවෙන් මේ ධර්ම දේශනා මාලාව මේ පින්වතුන් විසින් සංවිධානය කරන්නේ. ඒ වගේම මේ ලබාගත් පින් කුසල සම්භාරය ඒ පින්වතුන්ගේ දෙමව්පිය ඇතුළු වර්ග පරම්පරාවල සියල්ලන්ටම වේවා. මා හදු වැඩු මාගේ දෙමව්පියෝ දෙපළ ඇතුළු ගුරුවරු ඥාති මිත්‍ර ආදී ලෝකවාසී සියලු දෙනාට සංසාර බහකතරෙන් ඊතා ඉක්මනින් ඈතර වීමට මේ සියලු පින් සියලු දෙනාට හේතු වාසනාම වේවා. සාදු සාදු සාදු. ඊගායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ යන්දුන් නිමිත්තං අවමංගලං ච යෝචාමනාකෝ සකුණස්ස සද්දෝ පාපං කෝදුසු පිනං අකන්තං බුද්ධානුභාවේන විනාශමින්තු යන්දුන් නිමිත්තං අවමංගලං ච යෝචාමනාකෝ සකුණස්ස සද්දෝ
පාපං ගහෝදුසු පිනං අකන්තං ධම්මානුභාවේන විනාශමින්දු යන්දු නිමිත්තං අවමංගලංච යෝ චාමනාකෝ සකුණස්ස සන්දෝ පාපං ගහෝදුසු පිනං අකන්තං සංඝානුභාවේන විනාශමින්තු නක්ඛතයක භූතානං පාපංගා නිවාරණ පරිත්‍යාසානුභාවේන හන්දුතේ සංඋපන්දවේ ඒතේන සච්ච වංජේන සම්බ භය විනස්සතු සම්බ දුක්ඛ විනස්සතු ඒතේන සච්ච වංජේන සම්බ රෝග විනස්සතු ඒතේන සච්ච වංජේන සොත්තිතේ හෝතු සම්බදා ඒතේන සච්ච වංජේන පාසුතං රතනත්යං ඉත්තාවතාච අම්මිහි සම්බදම් පුඤ්ඤ සම්බදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා ඉත්තාවතාච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්බදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉත්තාවතාච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්බදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ධම්ම දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ ශාවකං සබ්බ පාපස්සේ අකරණං කුසලස්සේ උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුශාසනං දානං දදන්තු සද්දාය සීලං රක්칸තු සම්පදා භාවනා බීරතා උන්දෝ ගච්ඡන්තු දේවතා ගතා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා උන්දු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා උන්දු ඥාතයෝ ඉදම්මේන නුනාතිනං හෝතු සුඛිතා උන්දු ඥාතයෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං චයම් බලං අරහන්තානන්ත තේජේන රක්ඛං බන්දාමි සබ්බසෝ අනුත්තරං දුල්ලභේත මයාලද්දං පත්තිතුං දයාවාසං බුද්ධ පුත්තං
ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වී අමා මහ නිවනින් සැනසීම ලබා ගැනීමට මෙම පින හේතු වාසනා වේවායි එක සිතින්ම අප ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු.